이렇게 만나 뵙게 되어서 너무나 반갑습니다. ඔබ සියලු දෙනාව මෙහෙම දකින්න ලැබෙන එක ලොකු සතුටක්. 라이프 워드 미션 스리랑카에서 이번에 서머 리트릿을 준비하게 되었습니다. ඉතින් අපේ Life Word Mission සභාව තුළින් මේ Summer Retreat කියන වැඩසටහන අද ආරම්භ කරනවා. 오늘부터 4일간 진행되는 서머 리트릿을 통해서 성경에 대해 여러분께 알려드릴 계획입니다. ඉතින් අද දවසේ ඉඳන් දවස් 4ක් පුරාවට ඔබ සියලු දෙනාටම බයිබලය ගැන තමයි අපි කියා දෙන්නේ. 교회를 다니고 있는 분들에게도 이번 서머 리트릿은 정말로 소중한 기회입니다. ඉතින් දැනටමත් පල්ලි යන කෙනෙක්ට වුණත් මේක ගොඩාක් වටිනා අවස්ථාවක්. 하나님이 정말 살아 계시는지 성경을 통해서 확신하는 시간을 가지려고 합니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානව ඇත්තටම ඉන්නවද කියන එක අද අපි පෙන්නලා දෙනවා. 그리고 내가 하나님 앞에서 정말 구원받은 존재인지를 심각하게 또 생각해보는 귀한 시간을 가지려고 합니다. ඒ වගේම දෙවියන් වහන්සේ ඉදිරියේ මම ගැලවීම ලබපු කෙනෙක්ද කියන මේ ප්‍රශ්නට උත්තරෙත් අපි ගැඹුරින් බලන්නට යන්නේ. 특별히 이번 서머 리트릿을 위해서 정말 많은 분들이 함께 기도하고 준비를 해왔습니다. ඉතින් විශේෂයෙන්ම මේ සමර් රිට්‍රීට් වැඩසටහන උදෙසා ගොඩක් අය යාඥා කරමින් ගොඩක් සූදානම් වුණා මේකට. 우리 교회에 원래 다니고 있는 식구들뿐만이 아니라 멀리 한국에서 또 선교팀이 지금 이 시간 방문을 하셨습니다. ඉතින් අපේ මේ ශ්‍රී ලංකා සභාවේ ඉන්න සහෝදර සහෝදරයන් විතරක් නෙමෙයි කොරියාවේ ඉඳනුත් විශේෂ කණ්ඩායමක් ඇවිත් ඉන්නවා මේ වැඩසටහන උදෙසා. 그래서 어제도 맛있는 저녁 식사도 함께 하게 되었고 오늘 또 이렇게 시작하기 전에 여러 가지 또 선물도 함께 나누게 되었습니다. ඉතින් ඊයේ දවසේදීත් අපිට එකට රාත්‍රී ආහාරය ගන්න පුළුවන් වුණා. ඒ වගේම අදත් ඔවුන් මේ වගේ චූටි තෑග්ගක් අපිට ලෑස්ති කරලා දීලා තියෙනවා. 이런 준비가 사실 흔한 일은 아니고 이번에 또 특별히 준비를 하게 되었던 겁니다. ඉතින් මේ වෙනුවෙන් ඔවුන් විශේෂයෙන්ම සූදානම් වුණා මේ පාර. 그래서 오신 모든 분들을 주님의 이름으로 환영하고 우리 모두에게 은혜가 되는 시간이 되면 좋겠습니다. ඉතින් සියලු දෙනාම දෙවියන් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. 네, 그러면은 제가 기도하고 이번 서머 리트릿을 시작하도록 하겠습니다. එහෙමනම් අපි යාඥා කරලා මේ සමර් රිට්‍රීට් වැඩසටහන ආරම්භ කරමු. 살아계시며 역사하시는 하나님 감사를 드립니다. ජීවමාන දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 이번 서머 리트릿을 통해서 우리가 하나님을 알아가고자 합니다. මෙවර සමර් රිට්‍රීට් වැඩසටහන තුළින් අපි ඔබ වහන්සේ ගැන දැනගන්නට සූදානම් වී සිටිනවා. 또한 내가 하나님 앞에서 구원받은 존재인지를 심도 있게 생각해 보고자 합니다. ඒ වගේම ඔබ වහන්සේ ඉදිරියේ මම ගැලවීම ලබලාද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරෙත් අපි ගැඹුරින් සිතන්නට සූදානම්. 특별히 오늘 이 시간을 위해서 한국에서도 멀리 이곳까지 방문하시게 ඒ 되었습니다. වගේම අපේ මේ වැඩසටහන මේ කාලය උදෙසා විශේෂයෙන්ම කොරියාවේ සිට විශේෂ කණ්ඩායමක් පැමිණී සිටිනවා. 이번에 하나님께서 크게 역사하셔서 우리 모두가 다 말씀으로 구원받을 수 있도록 ඔබ 도와주시옵소서. වහන්සේගේ බලය තුළින් බොහෝ දෙනෙක්ට වචනය අසා ගැලවීම ලබා ගන්නට උපකාර කළ මැනව. 시작하는 시간부터 마치는 시간까지 아무런 사고 없이 우리 모두에게 하나님의 은혜가 임하는 귀한 시간이 되기를 원합니다. පටන් ගැන්මී සිට අවසානය දක්වා කිසිම කරදරයක් නොමැතිව ඔබ වහන්සේගේ ආරක්ෂාව යටතේදී සාර්ථකව හැම දෙයක්ම කරගන්නට උපකාර කරන්න. 모든 일정 하나님께만 의지합니다. අද දවසේ සියලුම දේ ඔබ වහන්සේගේ දෑත්වලට විතරයි අපි භාර කරන්නේ. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝ සෙයින් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 네, 우리 함께 성경을 찾아보겠습니다. අපි මුලින්ම බයිබල් පදයකට පෙරලා ගමු. අපි ළඟ තියෙන බයිබල් වලින් 요한복음 8장 32절 말씀입니다. අපි මුලින්ම ශුද්ධ වූ යොහාන් 8:32ට පෙරලා ගමු. 네, 혹시 성경을 찾기 어려우신 분들을 위해서 앞에 화면을 또 띄워놨습니다. ඉතින් බයිබලේ පෙරලා ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මේ තිරේ දිහා බලා කියවන්නට පුළුවන්. 네. 네, 혹시 지금 서로가 집중 있게 들을 수 있도록 핸드폰은 진동 또는 무음으로 확인을 좀 해주시면 좋겠습니다. ඉතින් හැමෝටම අවධානයෙන් අහන්න පුළුවන් වෙන පිණිස චුට්ටක් අපි ෆෝන් සයිලන්ට් මෝඩ් එකේ දාගමු. නැත්නම් රින් වෙනකොට චුට්ටක් බාධා වෙයි. 우리 요한복음 8장 32절 말씀을 함께 읽도록 하겠습니다. එහෙමනම් 8 වෙනි පරිච්ඡේදයේ 32 අපි එකට කියවමු.
නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරගන්නේ යැයි කීසේක. 자, 이번 서머 리트릿에서 제일 첫 번째 말씀으로 함께 읽어봤습니다. ඉතින් අපේ මේ සම රිට්‍රීට් වැඩසටහනේ පළවෙනි බයිබල් පදය තමයි මේක. 자, 이 구절은 성경에서 정말 유명한 구절입니다. ඉතින් බයිබලේ හරිම හැමෝම වගේ දන්න හරි ප්‍රසිද්ධ බයිබල් වාක්‍යයක් තමයි මේ. 그리고 예수님께서 하신 말씀입니다. ඉතින් මේ බයිබල් වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන යේසුස් වහන්සේ විසින්. 자, 이 구절을 우리가 어떻게 이해해 볼 수 있느냐? 바로 어떻게 해야 행복할 수 있느냐라는 것으로 연결할 수 있습니다. ඉතින් මේ බයිබල් වාක්‍ය අපි තවත් විදිහකට කිව්වොත් අපිට කියන්න පුළුවන් මොන දේ කරොත්ද අපිට සැබෑ සතුට ලබා ගන්න පුළුවන් කියන ප්‍රශ්නේ. 자유해야 된다라고 하는 말을 행복해진다 이렇게 연결지어서 생각할 수 있습니다. ඉතින් නුඹලාව නිදහස් කරන්නේ ඇයි කියන එක අපිට කියන්න පුළුවන් නුඹලාව සතුටට පත් කරනවා කියන එක. 한번 여러분들께 질문을 한번 던져보겠습니다. ඉතින් ඔන්න දැන් ප්‍රශ්නයක් අහනවා හැමෝගෙම. 마음속으로 대답을 해주시면 좋겠습니다. අවංකවම සිතින් උත්තර දෙන්න මේකට. 지금 인생 살아가시는 게 행복하십니까? ඇත්තටම ඔබ දැන් ජීවිතේ සතුටින්ද ජීවත් වෙන්නේ. 인생에 아무런 문제가 없고 정말 하루하루가 행복에 넘치는 삶을 살고 계십니까? ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව හැම වෙලේම සතුටින් පිරී ඉතිරී යමින්ද ජීවත් වෙන්නේ. 아마 이 질문에 두 가지 중에 한 가지로 마음속으로 답변을 하셨을 것 같습니다. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර දෙකක් ලබා දෙන්න පුළුවන් අපිට අපේ සිතින්. 이 질문에 그래 나는 행복하다 자, 이렇게 생각하신 분이 있을 겁니다. ඉතින් සමහර අය හිතයි ඔව් මම සතුටින් ඉන්නේ කියලා කියන්න පුළුවන්. 자, 그런데 곰곰이 생각을 해보면은 내 인생에 행복한 일만 있는 것은 아닐 겁니다. නමුත් අපි ගැඹුරින් හිටියොත් අපේ ජීවිතේ හැම වෙලේම හොඳ දේවල් සතුට හිතෙන දේවල් විතරක්ම නෙමෙයි නේද වෙන්නේ. 내 인생에서 힘든 일, 어려운 일, 슬픈 일들 참 많이 있습니다. අපේ ජීවිතේ සමහරලාට අපිට දුක හිතෙන දේවල් කනගාටුවට පත්වෙන දේවල් මේ වගේ දේවල් ගොඩක් වෙනවා. 그러한 일들을 하나하나 생각을 해보면 사실 나를 기분 좋게 하는 일보다는 나를 힘들게 하고 슬프게 하는 일들이 더 많을 거라 생각이 듭니다. ඉතින් අපි එකින් එක අපේ ජීවිතේ වෙන දේවල් ගැන හිතලා බැලුවොත් අපි සතුටු වෙන දේවල් වලට වැඩිය අපිව දුකට පත්වෙන දේවල් ජීවිතේ වැඩි. 분명히 나를 행복하게 하는 일도 있지만 나를 힘들게 하고 슬프게 하는 일들도 많이 있습니다. ඉතින් අපිව සතුටට පත් කරන දේවල්ුත් ජීවිතේ වෙනවා. නමුත් දුක් හිතෙන දේවල්ුත් ඒ වගේම අපේ ජීවිතේ තියෙනවා. 그리고 이 질문에 나는 별로 행복하지 않다 이렇게 생각하시는 분들도 많을 겁니다. සමහර අය හිතින් උත්තර දෙනවා ඇති මගේ ජීවිතේ නම් එච්චරටම සතුටක් නැහැ කියලා. 자, 그렇다면 우리 인생에서 행복해지려면 우리가 어떻게 해야 되겠습니까? එහෙමනම් අපේ ජීවිතේ අපිට සතුටින් ඉන්න නම් මොකද්ද අපේ ජීවිතේ තියෙන්න ඕනේ? 돈이 많으면 행복해질 것 같습니까? අපිට ගොඩක් මුදල් තිබුණොත් අපිට සතුටට පත් වෙන්න පුළුවන්ද? 내가 하는 사업이 크게 성공하면 또 행복해질 것 같습니까? අපේ ව්‍යාපාරයේ 100% සාර්ථක වුණොත් අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයිද? 이 세상에 돈 많은 사람, 사업을 성공한 사람 많이 있습니다. ඉතින් මේ ලෝකේ ව්‍යාපාර අතින් සාර්ථක වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා අපි බැලුවම. 자, 그 사람들에게 행복하냐라고 질문을 해봤더니 행복하지 않다라고 대부분이 이야기합니다. ඉතින් මේ වගේ සාර්ථක ව්‍යාපාරිකයන්ගෙන් ඇහුවම ඔබ සතුටින්ද කියලා බොහෝ දෙනෙක් කියන්නේ නැහැ මං සතුටින් නෙමෙයි කියලා. 왜냐하면 내가 돈이 많으면 나보다 더 돈 많은 사람과 비교하기 때문에 행복하지 않다는 겁니다. ඒකට හේතුව ඇවිල්ලා තමන්ට කොච්චර සල්ලි තිබ්බත් තමන් හැම වෙලේම මටත් වඩා තියෙන කෙනා එක්ක තමන්ව සංසන්දනය කරලා බලනවා. 또한 사업을 성공한 사람이 왜 행복하지 않냐면 이 사업이 언제 무너질지 모르는 불안감에 살고 있기 때문입니다. තවත් හේතුවක් තියෙනවා ව්‍යාපාරයේ කොච්චර සාර්ථක වුණත් ඒ කෙනා හරි බයෙන් ජීවත් වෙන්නේ මම දැන් බංකොලොත් වෙයිද දැන් මොනවා වෙයිද කියන අන්න ඒ බයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. 이처럼 돈이 많으나 사업이 성공하나 참 인생에서 행복해지기가 쉽지 않은 것 같습니다. ඉතින් කොච්චර මුදල් තිබුණත් කොච්චර දේවල් අපිට තිබුණත් සතුට කියන දේ අපිට ලැබෙන්නේ නැහැ ඒ දේවල් වලින්.
다시 나에게로 생각을 해봅시다. ඉතින් දැන් මම කියන කෙනා ගැන හිතන්න. 내가 행복하지 않다라고 생각한다면 무엇이 이유이라 생각하십니까? මම සතුටින් නෙමෙයි ඉන්නේ කියන උත්තරේ අපි දුන්නා නම් ඇයි ඒකට හේතුව? 돈이 없어서가 아닙니다. අපිට සල්ලි නැති නිසාද? නෑ. 사업이 성공하지 못해서가 아닙니다. අපි අපේ කරන කියන ව්‍යාපාර සාර්ථක නැති නිසාද? එහෙමත් නෑ. 바로 진리를 모르기 때문에 우리가 행복하지 않는 겁니다. අපි සැබෑව දන්නේ නැති නිසා තමයි අපේ ජීවිතේ සතුට කියන දේ නැත්තේ. 이 예수님의 말씀에 진리가 우리를 자유케 한다. 곧 행복하게 해주겠다라고 말씀하시고 있습니다. යේසුස් වහන්සේ කියනවා සැබෑවද නුඹලා නිදහස් කරන්නේ ඇයි? කියන්නේ සැබෑවෙන් අපිට සතුට ගෙන දෙනවා කියලා. 우리가 지금까지 인생을 열심히 살지 않아서 행복하지 않은 것이 아닙니다. ඉතින් අපි ජීවිතේ උත්සාහවන්ත නැති නිසා නෙමෙයි අපිට සතුට ලැබිලා නැත්තේ. 그동안 진리를 몰랐기 때문에 진정한 행복을 찾지 못했던 것입니다. අපි මෙච්චර කාලයක් හරි සැබෑව දන්නේ නැති නිසා තමයි සතුට කියන දේ අපේ ජීවිතේ නැත්තේ. 그래서 바로 이 서머 리트릿을 통해서 우리에게 하나님이 진리가 무엇인지를 알려주고자 하십니다. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වගේ සම රිට්‍රීට් වැඩසටහනක් තුළින් දෙවියන් වහන්සේ සියලුම දෙනාට සැබෑව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරලා දෙන්න හදන්නේ. 하나님이 말씀하신 진리가 무엇인지 이제 알려드리려고 합니다. ඉතින් දෙවියන් වහන්සේ අපිට කියන මේ සැබෑව මොකක්ද කියන එක ඔන්න දැන් කියලා දෙන්න. 그리고 그 진리를 깨달을 때 정말 행복이 무엇인지 우리가 깨닫게 될 것입니다. ඉතින් මේ සැබෑව අපි අවබෝධ කරගන්නකොට සතුට කියන දේත් අපිට ලැබෙනවා කියන එකත් ඔබට තේරෙයි. 그래서 오늘 이 시간에 성경을 배우러 왔다 이런 마음으로 대부분 오셨을 것입니다. ඉතින් ගොඩක් අය අද මෙතන සහභාගි වෙලා ඉන්න අය ගොඩක් හිතනවා ඇත්තේ අම්මන් බයිබලය ඉගෙන ගන්න තමයි අද ආවේ කියලා. 근데 보다 근본적으로는 내 인생에 행복을 찾기 위해 왔다. 이것이 더 올바른 이번 서머 리트릿의 목적입니다. නමුත් ඇත්තම හේතුව වන්නේ මම මගේ ජීවිතේ සැබෑ අරමුණ හොයාගන්න තමයි අද මෙතනට ආවේ කියන කාරණා. 자, 그래서 오늘부터 주일 일요일까지 4일간 이어진 이번 서머 리트릿에 우리가 한 분도 하루도 빠짐없이 모두 참석해 주시기를 시작할 때 간곡히 부탁드립니다. ඉතින් අද දවසේ ඉඳන් දවස් 4ක් පුරාවටම මග හැරගන්න නැතුව මේ වචනය හොඳට අහන්න. 자, 디모데전서 6장에 보면 성경에서 말하는 하나님이 어떤 분인지를 우리에게 알려주고 있습니다. ඉතින් එක තිමෝති පොතේ 6:15 දෙවියන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක අපිට කියනවා. 자, 먼저 성경에서 말하는 참된 신 하나님은 유일하신 분이십니다. ඉතින් මුලින්ම බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේ කියලා. 신이 많은 것이 아니라 신은 유일하신 분입니다. ඉතින් දෙවිවරු ගොඩක් නැහැ. ඉන්න එකම දෙවියන් වහන්සේ තමයි අපිට මේ ඉන්නේ කියන එක. 태양신, 바다의 신, 이처럼 신이 많은 것이 아니라 하나님 한 분이십니다. ඉතින් මුහුදට අතිපතිකම් කරන දෙවිවරු එහෙම නැත්නම් හිරු දෙවියෝ මෙහෙම එක එක දෙවිවරු ඉන්නෝනේ. එහෙම නෙමෙයි. බයිබලයේ කියන්නේ එකම දෙවියන් වහන්සේ අපිට ඉන්නේ කියලා. 그리고 하나님은 영원하신 분이십니다. ඒ වගේම දෙවියන් වහන්සේ අමරණීය කෙනෙක් කියලාත් කියනවා. 사람은 언젠가 태어나고 또 언젠가 죽습니다. ඉතින් මිනිස්සෙක් කවදා හරි මේ ලෝකෙට ඉපදෙනවා වගේම තමයි කවදා හරි මැරෙනවා. 그러나 하나님은 영원하신 분이며 죽지 않으시는 분이십니다. නමුත් මේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ වගේම උන්වහන්සේ මිය යන්නේ නැහැ කවදාවත්. 그리고 또 하나님은 볼 수 없는 분이십니다. ඒ වගේම උන්වහන්සේව දකින්නට බැහැ කියලා අපිට කියනවා. 누군가가 이 교회에 와서 하나님을 눈에 보여주면 믿겠다 이렇게 말하는 분들도 있습니다. ඉතින් සමහර අය පල්ලියට ඇවිල්ලා නැත්නම් ඕනම තැනක කියනවා දෙවියන් වහන්සේව මට මගේ ඇස් දෙකට දකින්න පුළුවන් නම් ඔන්න මම විශ්වාස කරන්නම් කියලා. 그러나 하나님은 눈에 보이지 않는 분이십니다. නමුත් උන්වහන්සේව අපිට දකින්නට බැහැ කියලා ලියලා තියෙනවා. 우리가 숨을 쉴 때 필요한 이 공기도 눈에 보이지 않습니다. ඉතින් අපි දැන් මේ හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට අපිට පේනවද අපි මොනවද ගන්නෙ කියලා ඇතුළට? 눈에 보이지 않지만 공기가 있는 것처럼 하나님도 눈에 보이지 않지만
존재하시는 분이십니다. ඉතින් අපි මේ හුස්ම ගන්න දේවල් අපේ ඇස් දෙකට පෙනෙන්නේ නෑ වගේ තමයි දෙවියන් වහන්සේ ජීවමාන සිටියට උන්වහන්සේව පේන්නේ නැහැ 자, අපිට. 그래서 하나님이 어떤 분인지 세 가지로 정리해 볼 수 있습니다. ඉතින් අපිට උන්වහන්සේ මොන වගේ කෙනෙක්ද කියන එක කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. 첫 번째 하나님은 유일하신 분이십니다. පළවෙනි කාරණාව වෙලා උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ කියන එක. 두 번째, 하나님은 죽지 않으시는 영원하신 분이십니다. දෙවැනි කාරණාව වෙලා උන්වහන්සේ අමරණීය සදාකාලික කෙනෙක්. 그리고 세 번째, 하나님은 눈에 보이지 않는 분이십니다. තුන්වෙනි කාරණාව වෙලා දෙවියන් වහන්සේ ආත්මයක් අපේ ඇස් දෙකට පෙනෙන්නේ නැති කෙනෙක්. 자, 그렇다면 이 하나님이 정말 살아계시는지를 우리가 어떻게 알 수 있을까요? එහෙමනම් අපි කොහොමද අපේ ඇස් දෙකට පෙනෙන්නේ නැති දෙවියන් වහන්සේ ඇත්තටම ජීවමානව ඉන්නවා කියලා හොයාගන්නේ? 교회를 다니는 분들에게 하나님이 살아계시는 걸 믿으시냐라고 물어보면 대부분이 믿는다라고 이야기를 합니다. ඉතින් සාමාන්‍යයෙන් පල්ලි යන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ දෙවියන් වහන්සේ ජීවමානයි කියලා විශ්වාස කරනවද කියලා ඔව් කියලා කෙලින්ම උත්තර දෙනවා. 그런데 대화를 조금 더 이어가다 보면은 무조건 그렇게 믿으시는 분들이 많습니다. ඉතින් ටික ටික තව ටිකක් එයත් එක්ක කතා කරනකොට අර විශ්වාස කරන්න ඕන නිසා ඒ කෙනා විශ්වාස කරනවා වගේ තමයි උත්තර දෙන්නේ. 어릴 때부터 교회를 다녔기 때문에 그냥 하나님 계실 거다라고 무조건 믿는 겁니다. ඉතින් සමහර අය අර චූටි කාලේ ඉඳන් ඉපදිච්ච දවසේ ඉඳන් දෙවියන් වහන්සේ ගැන දන්නවා විශ්වාස කරන නිසා ඔව් මම විශ්වාස කරනවා කියලා කියනවා. 만약 그렇게 하나님이 살아계신다라고 믿는다면 하나님을 믿는 것이 아닙니다. ඉතින් එහෙම ඒ වගේ විශ්වාසයක් පදනම් කරගෙන කෙනෙක් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් ඒක වැරදි. 하나님을 믿고 있다라는 내 마음을 내가 믿고 있는 겁니다. ඉතින් දෙවියන් වහන්සේව මං විශ්වාස කරනවා කියලා අපි නිකන් ඔළුවෙන් හිතාගෙන තමයි ඒ විශ්වාසය තියාගෙන ඉන්නේ. 성경엔 하나님이 살아계시다라는 확실한 증거가 기록되어 있습니다. නමුත් බයිබලේ උන්වහන්සේ ඇත්තටම ජීවමානව ඉන්නවා කියලා අපිට සාක්ෂි ලබා දීලා තියෙනවා. 그래서 우리는 성경을 배워야 합니다. අන්න ඒ නිසා තමයි අපි බයිබලේ ඉගෙන ගන්නට ඕනේ. 이 성경에는 하나님이 살아계시다라는 증거가 너무나 많이 기록되어 있습니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ඕන තරම් තියෙනවා බයිබලේ. 안타까운 것은 우리 시대의 많은 교회에서 이 성경을 배우지 않는다라는 것입니다. ඉතින් කනගාටුවට දේ ඇවිල්ලා ගොඩාක් පල්ලිවල දෙවියන් වහන්සේගේ වචනේ තියෙන මේ බයිබලේ මිනිස්සුන්ට උගන්වන්නේ නැහැ. 일요일에 교회를 갈 때에도 성경책 없이 교회를 가도 아무런 문제가 없습니다. ඉතින් ඉරිදට පල්ලි යනකොටත් බයිබලේ අමතක කරලා නිකන් දාලා ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට පල්ලියට ගිහිල්ලා හොඳට ඉන්න පුළුවන්. 성경을 가르치는 사람도 성경을 가지고 자기 생각을 사람들에게 가르칩니다. ඉතින් ගොඩක් අය මේ බයිබලේ තියෙන වචනේ කියලා දෙනකොටත් ඒකෙන් පොඩි කොටසක් අරගෙන Tamanට හිතෙන දේවල් එකතු කරලා තමයි මිනිස්සුන්ට දේශනා කරන්නේ. 그런 식으로 교회를 10년, 20년 다녀도 성경 제대로 알지 못합니다. ඉතින් අන්න ඒ විදිහට අපි අවුරුදු 20ක් 30ක් පල්ලි ගියත් වැඩක් වෙන්නේ නැහැ. අපි බයිබලේ තියෙන දේවල් හරියට දන්නේ නැහැ. 이 성경에는 하나님이 살아계시다라는 정말 확실한 증거들이 많이 있는데 이 성경에 하나님 살아계시다라는 증거를 얼마나 알고 계십니까? ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ගොඩාක් තියෙනවා. ඒ අතරින් ඔබ කීයෙන් කීයක්ද දන්නේ? 내가 그것을 지금 제대로 하나라도 확실히 말하지 못하고 있다면 그동안 교회에 헛다닌 것입니다. ඉතින් මට ඒක දෙයක්වත් කියන්නත් බැරි නම් මන් දන්නෙත් නැත්තම් ඒ කියන්නේ මෙච්චර කාලයක් මම තේරුමක් නැති ගමනක් තමයි ගිහින් තියෙන්නේ. 먼저 이 성경은 하나님이 사람에게 불러주신 책입니다. ඉතින් මුලින්ම කියනවා නම් මේ බයිබලය ඇවිල්ලා දෙවියන් වහන්සේ මිනිස්යාට දීපු පොතක්. 베드로 후서 1장 21절에 보면 이 성경은 하나님께 받아서 말한 것이다 라고 말씀하셨습니다. දෙක පේත්‍රස් පොතේ තියෙනවා 1:21 දෙවියන් වහන්සේ ලැබූ ලෙස කතා කළෝය කියලා. 하나님은 하나님의 선지자 종에게 불러주셨습니다. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගෝලෙක් ප්‍රයෝජනයට අරගෙන වචනේ කියනවා. 그리고 이와 같은 선지자 같은 사람들이 그것을 받아 적었습니다. ඉතින් උන්වහන්සේගේ දිවසිවරයෙක් උන්වහන්සේ තෝරගෙන වචනේ ඔවුන්ට ලියන්න අවශ්‍ය කරන දේවල් කිව්වා. 출애굽기에는
너는 이 말들을 기록해라 라고 하나님이 불러주셨고 모세는 그것을 받아 적었습니다. ඉතින් මේ නික්ම යාම කියන පොතේ 34 27 තියෙනවා දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා මේ වචන ටික ලියා ගන්න කියලා. 또 예레미야 성경도 내가 내게 이른 모든 말을 책에 기록하라 예레미야에게 명령하셨습니다. එතකොට යෙරේමියා පොතේ තියෙනවා දෙවියන් වහන්සේ යෙරේමියාට කියනවා මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න කියලා. 이처럼 성경은 하나님이 불러주셨고 사람은 그것을 받아 적은 것입니다. ඉතින් අන්න ඒ වගේ තමයි බයිබලේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව පාවිච්චි කරලා ලියපු උන්වහන්සේගේ වචනේ. 자, 이 성경은 어떤 책인지 정리를 해보도록 하겠습니다. ඉතින් බයිබලේ මොන වගේ පොතක්ද කියන එක තවත් සරලව කියන්නම්. 지금이 2026년입니다. දැන් අපි ඉන්නේ 2026. 2026년 전에 예수님이 이 땅에 오셨습니다. ඉතින් අවුරුදු 2026කට කලින් තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. 예수님 오시기 전을 BC, Before Christ라고 합니다. ඉතින් උන්වහන්සේ එන්නට කලින් තිබ්බ කාලයට අපි කියනවා BC, before Christ කියලා. 예수님이 오신 이유를 AD, 주님이 오신 이후라는 AD라고 말을 합니다. ඒ වගේම උන්වහන්සේ ආවයන් පස්සේ තියෙන කාලයට අපි කියනවා AD කියලා. 자, 성경은 BC 1500년부터 AD 100년까지 기록된 책입니다. එතකොට බයිබලේ BC 1500 කියන අවුරුද්දේ සිට AD 100 කියන අවුරුදු 1600ක කාලයක් තුල තමයි ලියවිලා තියෙන්නේ. 1600년간 기록이 되었으며 예수님이 오시기 전에 기록된 성경을 구약 성경, 예수님이 오신 이후에 기록된 성경을 신약 성경이라고 합니다. ඉතින් මේ යේසුස් වහන්සේ එන්නට පෙර තිබ්බ කාලය තුළ ලියවිච්ච බයිබල් පොත් තමයි අපි පරණ ගිවිසුම කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ ආවයින් පස්සේ ලියවිච්ච පොත්වලට තමයි අලුත් ගිවිසුම කියලා කියන්නේ. 1600년 동안 기록이 되었기 때문에 한 사람이 받아 적은 것이 아니라 40명의 기자들이 받아 적었습니다. ඉතින් අවුරුදු 1600ක් පුරාවටම මේ බයිබලයේ ලියවුණා කියන්නේ එක්කෙනෙක් ලියපු දෙයක් නෙමෙයි බොහෝ දෙනෙක් එකතු වෙලා ලියපු දෙයක්. 그 사람들이 하나님께로부터 받아서 기록한 것입니다. ඉතින් ඒ මනුෂ්‍යයන්ව මේක ලියන්න ඕන මිනිස්සුන්ව දෙවියන් වහන්සේ තමයි තෝරාගෙන ඒ විදියට වැඩේ කරේ. 그리고 성경은 오래 전에 기록된 책이지만 지금의 에게까지 우리에게 전해져 내려오고 있습니다. ඉතින් මේ බයිබලේ කියන්නේ මීට ගොඩාක් කාලයකට කලින් ලියවිච්ච පොතක් වුණාට දැනටත් ඒ විදිහටම ඒක ආරක්ෂා වෙලා අපි ළඟ තියෙනවා. 지금 이 성경은 1610개 언어로 번역이 되었습니다. ඉතින් බයිබලේ දැන් භාෂා 3610කට පරිවර්තනය වෙලා තියෙනවා. 한 해에도 57개 언어가 추가적으로 번역이 되어 지금도 계속해서 새로운 언어로 번역되고 있습니다. ඉතින් හැම අවුරුද්දෙම අලුත් භාෂාවන් 57කට බයිබලේ පරිවර්තනය වෙමින් තිබෙනවා. 인류의 역사 중에 이렇게 사람들에게 영향을 끼친 책이 없습니다. ඉතින් මේ ඉතිහාසය ගත්තොත් මේ තරම් ලොකු බලපෑමක් කරන කිසිම පොතක් මේ ලෝකෙ තිබිලා නැහැ. 그리고 이 성경은 오래전에 기록된 책이지만 변하지 않았습니다. ඉතින් මේ බයිබලේ ගොඩ කාලෙකට කලින් ලියවුණාට අකුරක්වත් වෙනස් වෙලා නෑ බයිබලේ අදටත්. 기록된 당시의 성경의 내용과 지금 우리가 보고 있는 성경의 내용이 똑같다라는 것을 여러 사본을 통해서 입증이 되었습니다. ඉතින් ඒ කාලේ ලියවිච්ච ලියවිලි සහ දැන් අපි ළඟ තියෙන බයිබලේ තියෙන දේවල් එක සමානයි කියලා විවිධාකාර විදිවලට ඔප්පු වෙලා තියෙනවා. 그리고 이 성경은 전 세계에서 가장 많이 팔린 책입니다. එතකොට බයිබලේ තමයි මේ ලෝකේ වැඩියෙන්ම විකිනෙන පොත වන්නේ. 전 세계에서 가장 많이 팔린 책이 성경인데 나머지 책들을 다 더해도 성경만큼 팔리지 않았습니다. ඉතින් බයිබලේ තමයි මේ ලෝකේ වැඩියෙන්ම විකිනෙන පොත. අනිත් ඔක්කොම පොත් එකතු කරලා ඒකේ සංඛ්‍යාව සසඳලා බැලුවත් මේ බයිබලේ තරම් විකිනෙන්නේ නැහැ එකක්වත්. 이처럼 성경은 우리 인류 역사에 크나큰 영향을 끼치고 있는데 너무나 안타까운 것은 지금 우리 시대 많은 사람들이 본다라고 생각하지만 보지 않는다라는 사실입니다. ඉතින් මේ බයිබලේ මේ තරම් ලොකු බලපෑමක් කරනවා ලෝකෙට. නමුත් කනගාටුවට කාරණේ ඇවිල්ලා මිනිස්සු මේක ගැන දන්නේ නැති එක. 자, 옛날에도 이 성경이 하나님의 말씀인지 우리가 어떻게 알 수 있냐라는 의문을 가지고 있었습니다. ඉතින් ඒ කාලේ ගත්තොත් ඒ කාලෙත් මිනිස්සුන්ට මේ බයිබලේ ගැන අපි කොහොමද දැනගන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා තිබුණා. 화면에 보이는 신명기 말씀은 지금으로부터
3,500년 전에 기록된 성경입니다. එතකොට මේ ද්වීතයේ කතාව කියන පොත මීට අවුරුදු 3500කට කලින් තමයි ලියවිලා තියෙන්නේ. 그때에도 이 말씀이 하나님이 불러주신 말씀인지 어떻게 알 수 있냐라는 의문을 가진 사람들이 있다고 말씀하십니다. ඉතින් මීට අවුරුදු 3500කට කලින් හිටපු මිනිස්සුන්ටත් තිබ්බ ප්‍රශ්නයක් ඇත්තටම මේ වචනේ දෙවියන් වහන්සේගෙන්මද එන්නේ කියන ප්‍රශ්නේ. 그래서 하나님은 증험과 성취함이라는 증거를 성경에 남겨두셨습니다. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ කිව්වා ඉෂ්ට නොවන්නේ නම් නැත්තම් නොපැමිණෙන්නේ නම් මේ බයිබලේ තියෙන දේවල්. 성경은 기록될 당시의 일들이 기록되어 있습니다. ඉතින් බයිබලේ තියෙනවා ඒ කාලේ සිදුවෙච්ච සිදුවීම් ගැන. 뿐만이 아니라 이 성경은 이 세상이 어떻게 시작이 됐는지부터 기록이 되어 있습니다. ඉතින් බයිබලේ තවත් දේවල් ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි මේ ලෝකෙ හැදුනේ කොහොමද කියන එකේ සාක්ෂිත් ලියවිලා තියෙනවා. 더욱더 놀라운 것은 성경은 미래의 일도 기록되어 있다는 겁니다. තවත් පුදුමාකාර දේ ඇවිල්ලා බයිබලේ අනාගතේ සිදුවෙන්නට තිබෙන දේවල් ගැනත් ලියවිලා තියෙනවා. 자, 오늘도 미국, 이스라엘이 이란과 전쟁을 하고 있습니다. ඉතින් අපි දන්නවා මේ දවස්වල ඇමරිකාව ඊශ්‍රායලය යුද්ධ කරනවා. 이와 관련된 부분이 성경에 기록되어 있다라는 거 알고 계십니까? ඉතින් මොවුන් මේ අනිත් රටවල් එක කරන යුද්ධ ගැන බයිබලේ ලියවිලා තියෙනවා කියලා දන්නවද? 성경은 미래의 일도 기록되어 있습니다. බයිබලේ අනාගතේ සිදුවෙන දේවලුත් ලියලා තියෙනවා. 이처럼 성경은 인류의 모든 역사가 다 기록이 돼 있다라는 사실입니다. ඉතින් අන්න ඒ වගේ තමයි බයිබලේ මේ ලෝකේ පටන් ගැනීම ඉඳන් අවසානයේ වෙනකම්ම ලියවිලා තියෙනවා. 그래서 성경을 읽어보면 이 말씀이 정말 하나님 말씀이구나라는 것을 우리는 깨달을 수밖에 없습니다. ඉතින් අපි බයිබලේ හොඳින් බලනකොට අපිට තේරුම් යනවා මේක තමයි ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ නේද කියලා. 자, 우리 성경책 가장 앞에 있는 창세기 1장 1절을 함께 찾아보겠습니다. එහෙමනම් අපි බයිබලේ තියෙන පළවෙනිම පරිච්ඡේදයේ පළවෙනිම පදයට පෙරලා ගමු. 찾기 어렵지 않으시겠죠? අමාරු නෑනේ එතනට පෙරලා ගන්න. 예, 성경책 제일 앞에 있는 구절입니다. බයිබලේ තියෙන පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. 우리 창세기 1장 1절을 같이 읽어보도록 하겠습니다. උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි එකට කියවමු. පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. 교회를 수십 년 다녔는데 이 창세기 1장 1절이 어떤 내용인지 모르고 있다면 참으로 안타까운 일입니다. ඉතින් අවුරුදු ගාණක් පල්ලි ගිය කෙනෙක් මේ පළවෙනි පදේ තියෙන දේ දන්නේ නැත්තම් හරිම කනගාටුයි. 하나님이 우리 인간에게 가장 먼저 알려주고 싶어 하셨던 진리의 말씀입니다. මොකද දෙවියන් වහන්සේ මිනිස්යාට මුලින්ම ලබා දෙන සැබෑව සත්‍ය කියන කාරණාවක් තමයි මෙතන ලියවිලා තියෙන්නේ. 바로 하나님이 이 세상을 창조하셨다라는 사실입니다. ඉතින් උන්වහන්සේ මුලින්ම අපිට කියනවා උන්වහන්සේ තමයි මේ අහසත් පොළවත් මැව්වේ කියලා. 자, 한번 생각해 봅시다. හිතලා බලන්න. 이 세상 누가 만들었을까요? මේ ලෝකේ කවුද මැව්වේ? 이 우주는 누가 만들었을까요? මේ විශ්වය කවුද මැව්වේ? 지구는 누가 만들었을까요? මේ පෘථිවිය කවුද මැව්වේ? 사람은 누가 만들었을까요? මනුෂ්‍යව කවුද මැව්වේ? 그리고 땅에 기어다니는 개미는 누가 만들었을까요? පොළවේ ඉන්න චූටි චූටි කූඹින්ව කවුද මැව්වේ? 자, 성경은 이 모든 것을 하나님이 만드셨다라고 말씀하고 있습니다. බයිබලේ ලියවිලා තියෙනවා දෙවියන් වහන්සේ තමයි මේ හැම දෙයක්ම මැව්වේ කියලා. 자, 근데 그거 믿으십니까? ඉතින් ඒක ඔබ විශ්වාස කරනවද ඇත්තටම? 교회를 다니신 분이라면 아, 믿습니다. 이렇게 이야기합니다. ඉතින් අනිවාර්යෙන් පල්ලි යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔව් කියලා කියනවා. 자, 근데 증거 있습니까? එහෙමනම් සාක්ෂි තියනවද කියලා ඇහුවොත් 하나님이 만들었다는 증거 있냐라는 겁니다. දෙවියන් වහන්සේ හැදුවා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියනවද? 자, 이런 증거 없이 하나님이 만들었다고라고 믿는 것은 이게 바로 무조건 믿는 겁니다. ඉතින් සාක්ෂියක් පෙන්වන්න බැරුව අපි ඒ දේ විශ්වාස කරනවා නම් අර විශ්වාස කරන්නන් වාලේ තමයි අපි ඒක කරන්නේ. 근거 없이 믿는 믿음은 믿음이 아닙니다. ඉතින් හරි සාක්ෂියක් නැතුව අපි විශ්වාස කරනවා නම් ඒක ඇවිල්ලා
හරි ඇදහිල්ලක් නෙමෙයි. 하나님은 성경 처음에 이 세상을 창조했다라는 선언으로 성경을 시작하셨습니다. දෙවියන් වහන්සේ බයිබලේ ආරම්භ කරන්නේ උන්වහන්සේ අහසත් පොළවත් මැව්වා කියලා. 그리고 그 증거를 성경에 기록을 해 두셨습니다. ඉතින් උන්වහන්සේ මේ ලෝකේ මැව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් අපිට පෙන්නලා තියෙනවා. 이 창세기 1장 1절 구절은 윤회사상, 무신론, 다신론, 진화론 같은 세상의 잘못된 진리를 배척하고 있습니다. ඉතින් මේ උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් අපිට කියනවා පුනරුත්පත්තිය මේ පරිණාමවාදය මේ ඔක්කොම බොරු කියලා ඔප්පු කරලා පෙන්නනවා. 그렇다면 하나님이 이 세상을 창조하셨다라는 증거가 무엇이 있을까요? එහෙමනම් දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මොනවද? 첫 번째로는 하나님은 이 우주와 지구를 창조하신 분이십니다. ඉතින් පළවෙනි දේ ඇවිල්ලා උන්වහන්සේ විශ්වය පෘථුවිය මේ ඔක්කොම මැව්වා කියන එක. 자, 여기 저에게 핸드폰이 있습니다. මෙතන තියෙනවා දැන් ෆෝන් එක. 이것을 만든 사람이 있을 겁니다. මේ ෆෝන් එක හදපු කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවනේ නේද? 만든 사람은 이걸 어떻게 만들었는지 설명할 수 있습니다. මේක හදපු කෙනා මේක කොහොමද හැදුවේ කියලා එයාට බය නැතුව කියන්න පුළුවන්. 하나님은 이 세상을 만드신 분입니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ හදපු නිර්මාණය කරපු කෙනා. 어떻게 이 세상을 만들었는지가 성경에 기록되어 있습니다. එතකොට මේ ලෝකේ මොන විදිහටද කොහොමද මැව්වේ කියන එක ගැන දෙවියන් වහන්සේ බයිබලේ ලියලා තියෙනවා. 욥기 26장 7절을 우리 같이 읽어보겠습니다. යෝබ් පොතේ 26 7 අපි හැමෝම එකට කියවමු. උන්වහන්සේ ගුවන් තලයේ මතුවෙහි උතුරු ප්‍රදේශයේ දිග හරින සේක. පොළවද අවකාශයේ එල්ලා තබන සේක. 하나님은 북쪽에 있는 하늘에 허공을 피셨습니다. ඉතින් උන්වහන්සේ ගුවන් තලයේ මතුවෙහි උතුරු ප්‍රදේශය දිග හරින සේක කියලා කියනවා. empty space라고 합니다. එතකොට හිස් අවකාශයක් තියෙනවා කියලා ලියවිලා තියෙනවා. 자, 사람들은 이 우주가 빅뱅 이론으로 탄생됐다라고 주장하고 있습니다. ඉතින් බොහෝ දෙනෙක් කියන්නේ මේ ලෝකේ හැදුනේ බිග් බෑන් තියරි එක කියන තියරි එකෙන් 자, කියලා. 이렇게 우주가 탄생됐다면 우주 어디를 가나 별이 균형적으로 골고루 퍼져 있어야만 합니다. ඉතින් මේ බිග් බෑන් තියරි එක අනුවට මේ විශ්වය නිර්මාණය වුණා නම් අහසේ තියෙන විශ්වයේ තියෙන තරු ඔක්කොම එක විදිහට එක සමානව තමයි බෙදී යන්නට ඕනේ. 그런데 이 구절은 하나님이 일부러 북편 하늘에 비어 있는 곳을 일부러 만드셨다라는 것입니다. නමුත් දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා උන්වහන්සේ ගුවන් තලයේ මතුවෙහි උතුරු ප්‍රදේශයේ දිග හරින සේක කියලා. 우주를 만든 분만이 할 수 있는 이야기입니다. ඉතින් මේක හදපු කෙනාට තමයි මෙහෙම බය නැතුව කියන්න පුළුවන්. 그리고 그것이 오늘날 우리 시대에 밝혀졌습니다. ඉතින් දැන් කාලේ විද්‍යාඥවරුන් හොයාගෙන තියෙනවා ඒක ඇත්තක් කියලා. 별이 별로 없는 텅 비어 있는 공간이 우리 시대에 와서야 밝혀진 것입니다. ඉතින් තාරකාවන් නැති හිස් අවකාශයක් තියෙන ප්‍රදේශයක් ඔවුන් හොයාගෙන තියෙනවා. 그것도 정확하게 북두칠성디 북쪽에 있는 하늘에 별이 별로 없는 공간이 발견된 것입니다. ඉතින් මේ තාරකාවන් නැත්තේ කොහෙද කියලා හොඳට හොයලා බලනකොට හරියටම උතුරු ප්‍රදේශයේ තමයි තාරකාවන් නැත්තේ. 자, 그리고 같은 말씀에 땅을 공간에 달았다라고 ඒ 이야기하십니다. වගේම කියනවා පොළවද අවකාශයේ එල්ලා තබන සේක කියලා. 매달아 놨는데 hangs the earth on nothing. 아무것도 없는 곳에 매달아 놨다라고 말씀하셨습니다. He hangs the earth on nothing. ඒ කියන්නේ කිසිම දෙයක් නැති හිස් තැනක එල්ලනවා කියලා තියෙනවා. 옛날 사람들은 지구가 이렇게 생겼다라고 상상했습니다. ඉස්සර ජීවත් වෙච්ච මිනිස්සු හිතුවේ පෘථිවිය මේ වගේ කියලා. 그런데 우주에 나가봤더니 지구는 정말 hangs the earth on nothing이었습니다. ඇත්තටම විශ්වයට ගිහිල්ලා බලනකොට අපේ පෘථිවිය හරිම හිස් අවකාශයක තමයි එල්ලලා තියෙන්නේ. 우주와 지구를 만든 분만이 이야기할 수 있는 말씀을 성경에 기록하신 겁니다. ඉතින් මේක මවපු කෙනාට තමයි මේක ගැන කියන්න පුළුවන්. 예레미야 성경에 보면은 하늘의 별들은 셀 수가 없다라고 말씀하셨습니다. ඉතින් යෙරෙමියා පොතේ තියෙනවා අහස් සේනාව ගණන් කරන්නටවත් මුහුදේ වැලි මනින්නටවත් ඒ කියන්නේ තාරකා ගණන් කරන්නවත් බැහැ කියලා. 저 하늘 위에 별이 얼마나 있을까요? මේ අහසේ අපි බලනකොට තරු කීයක් ඇද්ද ගණන් කරන්න පුළුවන්ද? 우리가 셀 수 있을까요? ගණන් කරන්න පුළුවන්ද? 자, 그런데 하늘의 별은 셀 수 없다.
이런 결론이 나왔습니다. ඉතින් ඔවුන් මේ විද්‍යාඥවරුත් කියනවා අහසේ තියෙන තරුණන් ගණන් කරන්න බැහැ කියලා. 셀 수 없는 별을 만드신 하나님이 이렇게 말씀하신 것입니다. ඉතින් ගණන් කරන්නට බැරි තාරකාවන් මවපු දෙවියන් වහන්සේ මෙහෙම කියනවා අපිට. 또 지구도 생각해 봅시다. අපි බලමු පෘථිවිය ගැන. 이 지구를 땅이 변화하여 진흙에 인친 것 같다라고 말씀하셨습니다. පෘථිවිය ගැන කියනවා එය මුද්‍රා තබන ලද මැටිමෙන් සියල්ල වෙනස් වී කියලා. 옛날의 도장은 이렇게 굴려서 찍었습니다. ඉස්සර සාමාන්‍යයෙන් මේ ආකාරයට දේවල් කරනවා. 그것처럼 우리의 이 땅은 스스로 자전을 하고 있습니다. ඉතින් ඒ විදිහට මුද්‍රා කරලා තියෙනවා වගේ තමයි අපේ පෘථිවියත් මොකක හරි උඩ මුද්‍රා කරලා තියෙනවා වගේ. 지구가 스스로 돌고 있기 때문에 낮과 밤이 생길 수 있습니다. ඉතින් අපි දන්නවා පෘථිවිය කැරකෙන නිසා තමයි අපිට උදෑසන වෙලාව රාත්‍රී වෙලාව කියලා කාලයන් දෙකක් තියෙන්නේ. 또 이 구절은 땅과 바다에 대한 말씀입니다. එතකොට මෙතන තියෙනවා පොළව සහ ජලය ගැන. 창세기 1장에 하나님이 이 세상을 만드실 때는 천하의 물이 한 곳에 모이게 하셨습니다. මේක තියෙනවා අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා කියලා දෙවියන් වහන්සේ කිව්වා කියලා. 근데 역대상 1장에 보면은 그때의 땅이 나뉘었다라고 말씀하십니다. ඊට පස්සේ එක වංශාවලිය කියන පොතේ තියෙනවා මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළව බෙදෙන්ට යෙදුනේය කියලා. 실제로 우리의 땅은 이동하고 있습니다. ඉතින් අපි දන්නවා අපි මේ ජීවත් වෙන මහද්දීප වෙනස් වෙමින් පවතිනවා කියලා. 이 그림처럼 처음에는 땅이 하나 바다가 하나였습니다. ඉතින් මුලින්ම අපේ ලෝකේ පොළව භූමිය තිබුණේ එකට එකතු වෙලා එකට කැටි ගහිලා. 그러나 땅이 움직여서 지금과 같은 5대양 6대주가 되었습니다. නමුත් ඒ පොළව ඈත් වෙලා වෙනස් වෙලා හැම දෙයක්ම වෙලා දැන් ඈත් වෙලා තියෙන්නේ. 또 땅에 대해서 더 구체적으로 살펴보겠습니다. පෘථිවිය පොළව ගැන අපි තවත් ගැඹුරින් බලමු. 지면은 식물을 내지만 지하는 불로 뒤집는 것 같다라고 말씀하셨습니다. බයිබලයේ කියනවා පොළවෙන් කෑම හටගනී නමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරලා තිබේ කියලා. 땅 아래가 불로 뒤집는다라고 말씀하신 겁니다. ඉතින් දැන් මේ පෘථිවියේ පොළව යට ගින්නෙන් පෙරලෙනවා කියලා කියනවා. 제가 스리랑카 왔더니 땅을 파가지고 진주를 발견하는 분들을 많이 봤습니다. ඉතින් ලංකාවට ආවයින් පස්සේ පාස්ටර් දැක්ක කියලා කියනවා පොළව පතල් හාරලා මැණික් හොයාගන්න මිනිස්සු. 근데 땅을 파서 불을 발견했다라는 사람은 없습니다. නමුත් පොළව හාරලා ගින්දර හොයාගත්ත මිනිස්සු ඉන්නවද නෑනේ නේද? 그런데 정말 땅속 깊은 곳에 들어갔더니 불이었습니다. නමුත් අපි පොළවේ යටටම ගියාම මොනවාද තියෙන්නේ? ගිනි ජාලාවක් තියෙන්නේ. 하나님께서 지구를 이렇게 만드신 겁니다. ඉතින් දෙවියන් වහන්සේ ලෝකේ පෘථිවිය මවලා තියෙන්නේ ඒ විදිහටයි. 그리고 이 말씀은 번개에 대한 말씀입니다. එතකොට මෙතන ලියවිලා තියෙන්නේ අකුණු ගැන. 자, 하나님은 이 번개를 통해서 만민을 징벌하시고 또 식물을 또 풍비히 주시겠다라고 말씀하셨습니다. දෙවියන් වහන්සේ අකුණු වලින් මොනවද කරන්න කියලා ලියවිලා තියෙනවා. ජනයන්ට දඬුවම් කරනසේක ඒ වගේම ආහාර බොහෝසෙයින් දෙනසේක කියලාත් කියන අකුණු වලින්. 실제로 번개가 칠 때 많은 사람들이 두려워 떱니다. අපි දන්නවා අකුණු ගහද්දී ගොඩක් මිනිස්සු බයයිනේ. 그러나 이 번개가 칠 때 식물이 많이 자랄 수 있는 영양분이 하늘로부터 내려옵니다. නමුත් දන්නවද මේ අකුණු ගහනකොට පැලවලට හොඳට වැඩෙන්න අවශ්‍ය කරන ඒ පෝෂ පදාර්ථ පැලවලට ලැබෙනවා. 제가 스리랑카에 와서 정말 좋은 것 중에 하나가 식물이 잘 자란다라는 겁니다. ඉතින් ශ්‍රී ලංකාවට ආවම පාස්ටර් ගොඩක් දැකපු දෙයක් තමයි හොඳට පැල ඔක්කොම වැවෙන එක. ලස්සන සරුයි හොඳට. 한국에서 흔히 볼 수 없는 아주 두꺼운 나무들이 스리랑카에는 동네마다 많습니다. ඉතින් සාමාන්‍යයෙන් කොරියාවේ දැක ගන්නට අමාරු ගස් හොඳ මහත කඳ මහත ගස් ලංකාවේ ගොඩාක් තියෙනවා ගොඩක් තැන්වල. 그만큼 스리랑카는 덥기도 하지만 비도 많이 오고 번개가 또 많이 치기 때문에 하나님께서 그런 나무들을 자라게 하신 것입니다. ඉතින් ශ්‍රී ලංකාව රස්නේ රටක් වුණාට වහිනවා අකුණු ගහනවා ගොඩක් ඒ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා ගස් හොඳ සරුවට හැදෙන්න දෙවියන් වහන්සේ සලස්සලා තියෙනවා. 자, 이처럼 하나님은 이 세상을 창조했다라는 것을 말로만 우리에게 알려주신 것이 아닙니다. ඉතින් දෙවියන් වහන්සේ වචනෙන් විතරක් නෙමෙයි කටින් විතරක් නෙමෙයි කියන්නේ උන්වහන්සේ ලෝකෙ මැව්වා කියලා. 자, 시간 관계상 몇 가지 말씀 안 드렸지만 이와 같은
하나님이 이 세상을 만들었다라는 증거들은 너무나 많이 있습니다. ඉතින් වෙලාව මද නිසා මේ තියෙන හැම එකක්ම පැහැදිලි කරන්න අමාරුයි. නමුත් උන්වහන්සේ පෙන්නලා දෙන ගොඩක් දේවල් තියෙනවා. 화면에 보이는 히브리서 3장 4절을 우리 같이 읽겠습니다. හේබ්‍රෙව් පොතේ 3:4 අපි එකට කියවමු. මක් නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති. නමුත් සියලු දේවල් පිහිට වූ තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ. 자, 집마다 지은이가 있습니다. හැම ගෙයක්ම හදපු කෙනෙක් ඉන්නවනේ. 저절로 만들어지는 지어지는 집은 없습니다. ඉතින් ඉබේ හැදිච්ච ගෙවල් තියෙනවද? 근데 큰 집인 이 지구는 저절로 만들어졌겠습니까? ඉතින් මේ වගේ විශාල ගෙයක් වන අපේ පෘථුවිය ඉබේ හැදුනා කියලා අපිට කියන්න පුළුවන්ද? 또 지구보다 더 큰 집인 우주는 저절로 만들어졌겠습니까? පෘථුවියටත් වැඩිය ලොකු ගෙයක් වන මේ විශ්වය ඉබේ හැදුනා කියලා කියන්න පුළුවන්ද? 하나님이 만드셨습니다. ඉතින් දෙවියන් වහන්සේ තමයි මේ දේවල් මැව්වේ. 그리고 만들었다라는 증거를 이 성경에 기록해 두셨습니다. උන්වහන්සේ මේ ලෝකේ මේ හැම දෙයක්ම මැව්වා කියලා ඔප්පු කරන්න සාක්ෂිත් අපිට ලබා දීලා තියෙනවා. 자, 그래서 물리, 천문, 지질 여러 과학적인 측면을 통해 이 성경은 과학의 총서다 이렇게 말을 합니다. ඉතින් භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, භූ විද්‍යාව මේ හැම එකෙන්ම හොයාගෙන තියෙනවා බයිබලේ තියෙන්නේ සත්‍ය කියලා. 그래서 하나님이 이 세상을 창조하셨다라는 증거는 이 우주와 지구를 만드신 증거가 이 성경에 있다라는 겁니다. ඉතින් උන්වහන්සේ මේ විශ්වය මේ පෘථුවිය මැව්වා කියලා සාක්ෂි බයිබලේ ලියවිලා තියෙන ඕන තරම්. 자, 그런데 하나님이 만드신 창조물 중에 이 지구와 우주보다도 더 귀한 존재가 있습니다. ඉතින් දෙවියන් වහන්සේ මවපු දේවල් අතරින් මේ හැම දෙයකටම වැඩිය වටින තව විශේෂ දෙයක් තියෙනවා. 바로 사람입니다. ඒ තමයි මනුෂ්‍යයා. 바로 나라고 할 수 있습니다. ඉතින් අපිට කියන්න පුළුවන් මාව කියලා. 이사야 성경에 보면 하나님은 하늘을 창조하셨고 땅도 조성하신 분이십니다. ඉතින් 예사යා පොතේ තියෙනවා මක් නිසාද ස්වර්ගයත් මැව්වා වූ පොළව මවා සාදා ඒ පිහිටුවා වූ කියලා. 하나님이 하늘과 땅을 창조하신 이유는 사람으로 거하게 하나님이 지으셨다라고 말씀하셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මේ අහස පොළව මේ හැමදේම මැව්වේ කවුරු වෙනුවෙන්ද? මනුෂ්‍යයාට ජීවත් වෙන්න. 이 우주 만물을 창조하신 이유가 사람 때문에 만드셨다라는 것입니다. ඉතින් මේ අහස පොළව විශ්වය ඔක්කොම මැව්වේ මනුෂ්‍යයා උදෙසායි. 그래서 사람이 이 세상에서 가장 존귀한 존재입니다. අන්න ඒ නිසා තමයි මනුෂ්‍යයා මේ ලෝකේ ඉන්න වටිනාම මැවිල්ල කියලා කියන්න පුළුවන්. 하나님이 이 세상을 창조했다라는 두 번째 증거로 바로 사람을 만드셨다라는 것입니다. ඉතින් දෙවනි දේ ඇවිල්ලා දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මැව්වා කියන කාරණා. 자, 하나님이 사람을 무엇으로 만들었을까요? එහෙමනම් දෙවියන් වහන්සේ මොනවෙන්ද මනුෂ්‍යාව මැව්වේ? 그 재료가 성경에 기록되어 있습니다. මොනවෙන්ද මැව්වේ කියලා බයිබලේ ලියවිලා තියෙනවා. 창세기 2장 7절 역시 우리 같이 읽겠습니다. අපි උප්පත්ති පොතේ 2:7 එකට කියවමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. 자, 이 구절에 하나님이 사람을 무엇으로 만들었다고요? ඉතින් මේකේ තියෙන දෙවියන් වහන්සේ මනුෂ්‍යව මොනවෙන්ද මැව්වේ කියලා? 무엇으로 만들었다고요? මොනවෙන්ද හයියෙන් කියන්න? 흙. 한국 단어로 흙. කොරියන් භාෂාවෙන් හක් කියලා කියන්නේ. 싱할라어는 뭐라고요? දූවිල්ලෙන්. 누웰리. දූවිල්ලෙන්. 자, 사람의 재료가 흙입니다. ඉතින් මනුෂ්‍යව මවලා තියෙන්නේ දූවිල්ලෙන්. 이 창세기 성경은 지금으로부터 3,500년 전에 기록되었습니다. එතකොට මේ උප්පත්ති පොතේ මේ ටික ලියවිලා තියෙන්නේ අවුරුදු 3500කට කලින්. 우리 시대에 사람을 분석했더니 바로 흙과 같은 물질이라는 것이 밝혀졌습니다. ඉතින් දැන් මනුෂ්‍ය ශරීරයේ මොනවෙන්ද හැදිලා තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලනකොට වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මේ දූවිල්ල තියෙන දේවල් කියලා කියනවා. 실제로 사람이 죽으면 이렇게 흙으로 돌아갑니다. ඉතින් මිනිහෙක් මැරුණාම මේ වගේ පොළවට පස් වෙනවනේ.
우리 시대의 과학이 밝혀진 이 내용이 성경에 3,500년 전부터 기록돼 있다라는 사실입니다. ඉතින් දැන් තමයි විද්‍යාඥවරුන් ඒවා හොයාගන්නේ. නමුත් බයිබලයේ මීට අවුරුදු 3500කට කලින් ඒක ගැන ලියලා තියෙනවා. 하나님이 사람을 만드셨기 때문에 어떻게 만들었는지가 여기 기록되어 있습니다. ඉතින් දෙවියන් වහන්සේ තමයි අපිව මැව්වේ. ඒ නිසා දෙවියන් වහන්සේ දන්නවා ඒ දේවල් එකයි ලියලා තියෙන්නේ. 근데 중요한 것은 사람은 흙으로만 되어 있는 것이 아닙니다. ඉතින් වැදගත් දේ වෙලා මනුෂ්‍ය දූවිල්ලෙන් විතරක්ම නෙමෙයි උන්වහන්සේ මවලා තියෙන්නේ. 하나님이 사람을 만드실 때 하나님의 형상대로 사람을 창조하셨다고 දෙවියන් 말씀하셨습니다. වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක කියලා කියනවා. 바로 하나님은 영이십니다. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක් කියලා අපි ඉගෙන ගත්තා. 사람도 영적인 존재로 만드셨다라는 것입니다. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආත්මයක් කියලා දෙයක් දීලා තියෙනවා. 데살로니가전서 5장에 보면은 사람이 영과 혼과 몸으로 구성되어 있다라고 එක 말씀하셨습니다. තෙසලෝනික පොතේ තියෙනවා මනුෂ්‍යයා ශරීරය ආත්මය ප්‍රාණය කියන මේ දේවල් තුنين නිර්මාණය වෙලා තියෙනවා කියලා. 네, 제가 한국에서 찍은 사진입니다. කොරියාවේදී ගත්ත ෆොටෝ එකක් වාස්ට. 자, 그런데 제가 이 사진 왜 보여드리냐면 사람은 누구나 겉모습은 흙으로 되어 있습니다. ඉතින් මේ පින්තූරෙන් පෙන්වන්න යන්නේ අපි හැමෝටම ශරීරයක් කියලා දෙයක් තියෙනවා. 그리고 본능적으로 원하는 욕구가 있습니다. ඒ වගේම අපිට අපේ ශරීරයට අවශ්‍ය දේවල් තියෙනවා. 식욕, 성욕, 명예욕 같은 것들입니다. ආහාර රුචිය, ලිංගික ආශාව, එතකොට කීර්තිය මේ වගේ දේවල් අපේ ශරීරයේ ඉල්ලන දේවල්. 근데 사람은 육체만 있는 것이 아니라 정신 세계가 있습니다. ඒ වගේම මේක විතරක්ම නෙමෙයි අපිට තියෙන. අපිට ප්‍රාණය, අපේ මනස කියන දේ තියෙනවා. 바로 혼과 관련된 영역입니다. ඉතින් අපේ මනස සම්බන්ධලා තියෙන අපේ ප්‍රාණයට. 이 혼은 눈에 보이진 않지만 지식, 마음, 감정 이런 것들을 주관하고 있습니다. අපේ දැනුම, අපේ මනස, අපේ හැඟීම් මේ දේවල් ඔක්කොම අපේ ප්‍රාණයට තමයි සම්බන්ධ. 근데 이와 같은 육체와 정신에 관한 것들은 동물에게도 있습니다. ඉතින් මේ දේවල් මේ ප්‍රාණය ශරීරය කියන එක සත්තුන්ටත් තියෙනවා. 그런데 사람에게만 있는 것이 있습니다. නමුත් මනුෂ්‍යයට විතරක්ම තියෙන දෙයක් තියෙනවා. 그게 바로 하나님의 형상인 영이라는 것입니다. උන්වහන්සේගේ ස්වරූපයට මවපු අපේ ආත්මය කියන 데. 사람에게 있는 종교심, 양심, 영혼을 사모하는 마음 같은 것이 동물은 없는데 사람에게만 있습니다. ඉතින් අපේ හෘද සාක්ෂිය සදාකාලික දේවල් පසුපස යන මේ දේවල් එන්නේ අපිට විතරයි සත්තුන්ට නැහැ ඒක. 원숭이가 사람과 비슷하다고 사람 같다라고 말할 수 없습니다. ඉතින් වඳුරෙක් මිනිස්සෙක්ට සමානයි කියලා අපිට කියන්න බෑ. 원숭이는 동물이고 사람은 하나님의 형상으로 지음받은 존재입니다. ඉතින් වඳුරෙක් කියන්නේ සත්වයෙක්. නමුත් මනුෂ්‍යයා තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවපු ආත්මයක් කියලා දෙයක් තියෙනවා. 나를 닮은 자녀를 부모는 사랑합니다. ඉතින් දෙමෝපියෝ තමන් වගේ තමන්ගේ දරුවට ගොඩක් ආදරේනේ. 그래서 하나님의 형상대로 만든 사람을 하나님께서 사랑하시는 ඉතින් 것입니다. අන්න ඒ වගේ තමයි උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ ආදරෙයි. 하나님은 사람을 이렇게 만들었다라고 구체적으로 말씀하십니다. ඉතින් දෙවියන් වහන්සේ මනුෂ්‍යව මේ විදිහට මැව්වේ කියලා පැහැදිලිව කියලා තියෙනවා. 그래서 사람의 인생이 어떠한지도 성경에는 아주 자세히 말씀되어 있습니다. ඉතින් බයිබලයේ තියෙනවා මේ මනුෂ්‍ය ජීවිතේ මොන වගේද කියන එකත්. 자, 성경에는 사람의 인생이 너무 빨리 지나가 버린다라고 말씀하십니다. බයිබලයේ කියනවා මේ මනුෂ්‍ය ජීවිතය හරිම කෙටි කියලා ඉක්මනින් ගෙවිලා යනවා කියලා. 시편 90장 10절에 보면은 우리의 인생을 말씀하시는데 신속히 가니 우리가 날아간다라고 표현하셨습니다. ගීතාවලියේ 90 තියෙනවා අපේ ජීවිතේ දවස් මක්නිසාද එය වහාම ගත වෙයි අපිද ඉගිලී යමු. 자, 상대적으로 젊은 분들은 인생이 빨리 간다라고 실감하지 못할 수 있습니다. ඉතින් තරුණ වයසේ ඉන්න අය සමහර විට හිතනවා
එච්චරටම වේගෙන් ජීවිතය ගෙවෙන්නේ නෑනේ කියලා හිතනවා ඒ අයන. 근데 나이가 들어가면 들어갈수록 인생이 정말 빠르게 지나간다라는 것을 실감합니다. නමුත් ටිකක් වයසට යනකොට කෙනෙක්ට හිතෙනවා ජීවිතය හරිම ඉක්මනට ගත වෙලා යනවනේ ගෙවිලා යනවනේ කියලා. 언제 내가 이런 나이가 됐을까? 아마 다 그런 생각하실 겁니다. ඉතින් මං කවුමද මෙච්චර වයසට ගියේ කියලා මෙතන ඉන්න හැමෝම සමහරට හිතනවා ඇති. 자, 그런 생각 하십니까? හිතනවා නේද? Yes. yes. 네. 자, 인생을 성냥으로 비유했습니다. අපි බලමු ගිනි කූරකට අපේ ජීවිතේ කොහොමද සංසන්දනය කරන්න කියලා. 얼마나 빨리 인생이 지나가는지 보십시오. කොච්චර වේගෙන්ද යන්නේ කියලා. 이게 인생이라는 겁니다. මේක තමයි අපේ ජීවිතේ, මනුෂ්‍ය ජීවිතේ. 너무 빨리 지나가서 한 번 더 보시겠습니다. අපි ආයි බලමු මොකද ඒක ඉක්මනින් ඉවර වුණා. 뭐 해보려고 했더니 인생이 지나가 මොකක් 버렸습니다. හරි කරන්න හැදුවා විතරයි ඉවරයි. 하나님은 성경을 통해 사람의 인생이 이처럼 빨리 지나간다고 말씀하십니다. ඉතින් බයිබලේ උන්වහන්සේ අපිට කියනවා මනුෂ්‍ය ජීවිතේ මේ වගේ හරිම කෙටි කියලා. 또한 인생에서 돈을 많이 벌었건 사업을 성공했건 상관없이 지나고 나면 참 인생이 허무하다라는 것을 느낀다고 말씀하십니다. ඒ වගේම කියනවා අපි ජීවිතේ කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර දේවල් රැස් කරත් අපේ ජීවිතේ නිෂ්ඵල ජීවිතයක් කියලා. 그 연수의 자랑은 수고와 슬픔뿐이다라며 인생이 참 허무하다라는 것을 느낀다고 합니다. ඉතින් මේකේ තියෙනවා එසේ වුවත් ඒවායේ යහපත් භාගයේ පවා වෙහෙස සහ දුකමය කියලා. ඒ කියන්නේ ජීවිතය හරීම නිෂ්ඵලයි කියන දේ. 은으로도 만족함이 없고 소득으로도 만족함이 없다고 합니다. ඉතින් මේකේ තියෙනවා රිදියට ඇලුම් වෙන්නා රිදියෙන්වත් තෘප්තියට පැමිණෙන්නේ නැහැ කියලා. 돈이 많아도 행복 시작이 아니었습니다. ඉතින් කොච්චර සල්ලි තිබ්බත් සතුට කියන දේ අපිට ඒකෙන් ලැබෙන්නේ නැහැ. 영국 BBC에서도 돈 부가 행복을 주지 못했다라고 이야기합니다. ඉතින් BBC එකේ ලියවිලා තියෙනවා මුදල් මට සතුට ගෙන දුන්නේ නැහැ කියලා වාර්තාවක්. 이런 것들을 잔뜩 쌓아도 이 사람은 아직도 무언가 부족해라며 인생이 참 허무하다라고 말하고 있습니다. මේ හැම දෙයක්ම රැස් කරගත්තත් ඒ පුද්ගලයාටත් හිතෙනවා මට මොකක්දෝ අඩුවක් තියෙනවා කියලා. 남편, 자식, 가족이 번듯한데 왠지 인생이 허무하다 주부가 이야기합니다. ඉතින් මේ කාන්තාවක් ගෙදර ඉන්න කාන්තාවක් කියනවා ඇයගේ ස්වාමි පුරුෂයා දරුවන් හිටියත් ඇයට ජීවිතේ හිස් බවක් දැනෙනවා කියලා. 또 남자들도 열심히 일해왔지만 문득문득 왜 이리 허전할까 하면서 인생을 살아가고 있습니다. ඒ වගේම පුරුෂයන් කියනවා ඔවුන් කොච්චර වැඩ කරලා මහන්සි වුණත් ජීවිතේ මොකක්දෝ හිස් බවක් දැනෙනවා කියලා. 그래서 내가 왜 살아가는지 모르겠다 사람들이 이야기합니다. ඉතින් ගොඩක් තව අය කියනවා මම ඇයි ජීවත් වෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ කියලා. 결국 인생은 순식간에 이렇게 무덤으로 가고 있습니다. ඉතින් අපේ ජීවිතේ මෙන්න මේ විදිහට තමයි අවසානයෙන් ඉවර වෙන්නේ. 왕이었던 솔로몬도 헛되다라는 말을 5번이나 반복하고 있습니다. ඉතින් ඒ කාලේ හිටපු සලමොන් කියන රජතුමත් කියනවා ජීවිතය හරිම නිෂ්ඵලයි කියලා. 그래서 누구나가 인생이 참 허무하고 무상하다라는 것을 느낀다고 성경이 말씀하십니다. ඉතින් ඕනම කෙනෙක්ට ජීවිතය හරිම නිෂ්ඵලයි කියන එක දැනෙනවා කියලා බයිබලයේ ලියවිලා තියෙනවා. 그리고 성경에는 사람이 죽으면 어떻게 될지도 말씀하십니다. ඒ වගේම බයිබලයේ තියෙනවා මිනිහෙක් මැරුණම මොකද වෙන්නේ කියලා ඊළඟට. 바로 죽음이 끝이 아니라는 것, 죽음 이후의 세계가 있다라고 말씀하십니다. බයිබලයේ තියෙනවා මරණය අවසානයේ නොවේ ඊට පස්සේ තවත් ලෝකයක් තියෙනවා කියලා. 환생하는 것이 아닙니다. නැවත ඉපදෙනවා කියන එක නෙමෙයි මේකේ කියන්නේ. 죽으면 하나님 앞에 가게 됩니다. අපි මැරුණම අපි දෙවියන් වහන්සේ ඉස්සරහට යනවා කියන එකයි බයිබලයේ කියන්නේ. 욥기 19장 26절 같이 읽겠습니다. යෝබ් පොතේ 19:26 අපි හැමෝම කියවමු. මේ මාගේ හැම නැතුව ගියායින් පසු මාගේ මාංශය නැතුව නමුත් දෙවියන් වහන්සේ දකින්නෙමි. 내가 죽으면 하나님을 본다라고 말씀하셨습니다. ඉතින් මේක කියන්නේ මම මිය ගියන් පස්සේ මම දෙවියන් වහන්සේව දකින්නවා කියලා කියනවා. 전도서 말씀에서도 하나님께로 돌아간다라고 말씀하셨습니다. එතකොට දේශනාකාරය ධර්මදේශකයා පොතේ තියෙනවා ආත්මය එක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරී යනවා කියලා. 그래서 죽음을 경험했던 사람들이 죽음 뒤에 또 다른 세계가 있다라고
경험을 말하고 있습니다. ඉතින් මරණය අත්දැකපු මිනිස්සු කියලා තියෙනවා මරණයෙන් පස්සේ තවත් ලෝකයක් තියෙනවා කියලා. 죽음은 끝이 아니라 영원한 곳을 향한 출발입니다. ඉතින් මරණය කියන්නේ අවසානය නොවේ සදාකාලික ලෝකයකට පිටත් වීම කියලා කියනවා. 내가 죽어보진 않았지만 사람을 만드신 하나님께서 죽음 이후에 또 다른 세계가 있다라고 한다면 정말로 있는 겁니다. ඉතින් මම තාම මැරුණේ නැති වුණාට දෙවියන් වහන්සේ කියනවා මරණයෙන් පස්සේ මනුෂ්‍යයාට තවත් ලෝකයක් තියෙනවා කියලා. 사람을 만들었다라는 증거가 없이 말했다면 우리는 이 이야기를 무시해도 되지만 증거가 있기 때문에 이 말씀이 우리에게 정말 경고가 됩니다. ඉතින් උන්වහන්සේ මේ ලෝකේ මේ මනුෂ්‍යව මවපු විදිය සාක්ෂිත් එක්ක ඔප්පු කරලා කියනවා. ඉතින් එතකොට උන්වහන්සේ කියන අනිත් දේවල්ුත් අනිවාර්යෙන් සත්‍යයි. 그리고 하나님은 성경을 통해 우리에게 또 이렇게 말씀하십니다. තව දෙයක් උන්වහන්සේ අපිට කියනවා. 하나님을 통해서 삶의 의미를 찾을 수 있다는 겁니다. දෙවියන් වහන්සේ තුලින් අපිට අපේ ජීවිතයේ අරුත සොයා ගන්නට පුළුවන් කියලා. 인생을 살아갈 때 우리는 창조자를 기억해야 합니다. ඉතින් අපි ජීවත් වෙනකොට අපි අපේ මැවුම්කරුව සිහි කරන්න ඕනේ. 부모를 잃어버린 아이가 있다라고 생각해 봅시다. හිතලා බලන්න දැන් දෙමෝපියෝ නැතුව ගිය දරුවෙක් ඉන්නවා. ඒ දෙමෝපියෝ හොයාගන්න නැහැ. 내가 부모를 잃어버렸다라는 것을 인지한 순간부터 이 아이는 두려움에 가득 차게 될 겁니다. ඉතින් මගේ අම්මයි තාත්තයි නැහැ කියලා දැනගත්ත ගමන් ඒ ළමයාට මොකද වෙන්නේ? බය වෙන්න පටන් ගන්නවා. 울고 있는 아이에게 과자를 주고 사탕을 줘도 이 아이는 울음을 멈추지 않을 것입니다. ඉතින් මේ අඬාන ඉන්න ළමයාට ටොපියක් දුන්නත් මොන හරි කන්න දෙයක් දුන්නත් ඒ ළමයා අඬන එක නවත්තයිද? 엄마 아빠를 잃어버렸기 때문입니다. නෑ නවත්තන්නේ නෑ. අම්මයි තාත්තයි නැති නිසා එයා බය වෙලා ඉන්නේ. 자, 그것처럼 우리 모든 인간은 하나님께서 만드셨고 하나님으로부터 우리가 나왔습니다. ඉතින් අන්න ඒ වගේ තමයි අපිව දෙවියන් වහන්සේ මැව්වා. අපි දෙවියන් වහන්සේගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට. 우리는 그 하나님을 찾아가야 합니다. ඉතින් අපිව මවපු කෙනාව අපි හොයාගෙන යන්න ඕනේ නේද? 처음으로 돌아가 내 인생이 왜 행복하지 않을까 이 말로 시작을 했습니다. ඉතින් මුලින්ම අපි දැන් පටන් ගත්තේ ඇයි අපිට සතුට කියන දේ නැත්තේ කියන ප්‍රශ්නේ. 지금 내가 부모를 잃어버렸기 때문에 행복하지 않은 것입니다. අපිට සතුට නැත්තේ ඇයි? අපිට දෙමෝපියෝ නැති දරුවෙක් වගේ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට සතුටින් නෙමෙයි අපි ඉන්නේ. 부모를 잃어버린 아이는 부모를 찾을 때까지 전혀 행복하지 않습니다. ඉතින් අම්මයි තාත්තයිව හොයාගන්නකම් දරුවට සතුටක් ලැබෙන්නේ නෑ නේද ජීවිතේ. 마찬가지로 나는 하나님으로부터 지음을 받았는데 하나님과 상관없이 살고 있기 때문에 지금 인생이 힘들고 지치는 겁니다. ඉතින් අන්න ඒ නිසා තමයි අපිත් දෙවියන් වහන්සේ අපිව මවලා අපි උන්වහන්සේ වෙතට යන්නේ නැත්තම් අපිට සතුටක් නෑ අපේ ජීවිතේ. 자, 이제 1시간 말씀을 드렸는데 지금까지 내용을 잠깐 정리해 보겠습니다. ඉතින් පැයක් වචනේ දේශනා කරා අපි ඉගෙන ගත්ත ඒවා ටික බලමු. 자, 성경은 하나님의 책입니다. බයිබලේ කියන්නේ දෙවියන් වහන්සේගේ පොතක්. 그리고 하나님은 이 세상을 창조하셨습니다. ඒ වගේම දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්වා. 또한 하나님은 사람도 ඒ 창조하셨습니다. වගේම දෙවියන් වහන්සේ මිනිසා මැව්වා. 그리고 하나님이 나를 만드셨기 때문에 하나님을 통해 나의 인생의 목적을 알 수 있습니다. ඒ වගේම දෙවියන් වහන්සේ මවපු නිසා මට මගේ ජීවිතයේ අරමුණ හොයාගන්නත් පුළුවන් උන්වහන්සේගෙන්ම තමයි. 자, 첫 번째 시간 한마디로 정리를 해보겠습니다. ඉතින් අපි මේ ඉගෙන ගත්ත ටික කෙටියෙන් එක විදිහකට කිව්වොත් 저를 따라해 보십시오. මේ පාස්ටර් කියන දේ කියන්න. 자, 하나님은 දෙවියන් වහන්සේ 살아계신다. ජීවමානයි. 네, 이번 1시간 하나님 살아계시다는 말씀 드렸습니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක තමයි මේ පැය පුරාවට පෙන්වලා දුන්නේ. 예, 잠깐 5분간 쉬고 이어서 말씀을 අපි 드리겠습니다. විනාඩි 5ක කෙටි විරාමයක් ගමු. 예, 화장실 다녀오실 분 다녀오시면 되겠습니다. වොෂ්රූම් එකට යන්න ඕන නම් ගිහිල්ලා ඒ වෙන දේවල් කරන්න පුළුවන්.